Hai Bawandharwani. Ada මම මේ හතේ පන්තියක් අලුතෙන් පටන් ගන්නේ. නමුත් මගේ ක්‍රිස්තියානි ඩිජිටල් පාසලේ හිටපු දරුවෝ මෙතන ඇති. නමුත් මේ ඔක්කොම දරුවෝ වෙනුවෙන් මම පළවෙනි පාඩම තමයි අද කරන්නේ. ඒ වගේම ඔයාලා තව මාස දෙකකින් හතේ පන්තියට යන නිසා ඊට පස්සේ හතේ පන්තියේ පුළුවන් තරම් අපි කතා කරලා 7-8 එකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් පටන් ගත්තට පස්සේ ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අටපස්සේ වුණු අවුරුද්දයි දැන් ඔයාලා අටේ පන්තියට ගියපුවාම අටේ පන්තියේ ඒ පාඩම් දෙක එකට කරන් තමයි කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැනට දෙසැම්බර් අවසාන වෙනකම් පුළුවන් තරම් අටේ පන්තියේ සිලබස් එක ඉවර කරලා ඉතුරු පාඩම් ටිකත් එක්ක අටේ පන්තිය කරගෙන යන්න. මේ විදිහට තමයි ඔයාලා සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්නේ. විශේෂයෙන්ම පළවෙනි පාඩම ගොඩක් වැදගත්. ඒ කියන්නේ ගොඩ දේවල් බුදු සල්ලාරන් වහන්සේගේ චරිතය බුද්ධ චරිතයේ ගොඩ දේවල් මේ පාඩමේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයට යනකම්ම අවශ්‍ය වෙන කරුණු තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒ නිසා අපි මේ පාඩම ටිකක් ඉඳ පාඩම පළවෙනි පාඩම වලට තියෙන්නේ. ඒක විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඉපාරක් අනායත් ඇති මෙතන. නමුත් කමක් නැහැ. අපි හැමෝම වෙනුවෙන් අද පළවෙනි පාඩම ඉගෙන ගමු. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ඉතින් කතාවකින් තමයි පාඩමක් පටන් ගන්නෙ. ඉන්ටර්නෙට් දැන් පන්තියේ ගුරුතුමිය ආවා. ඒ කියන්නේ පාඩම උගන්වන්න ආවා. එතකොට දැන් පන්සලට ගිහින් බෝධි පූජාවක් කරනකොට ආච්චි කෙනෙක් කියන ගාථාවක් මෙතනදී මුලින්ම මොකක්ද කියලා ගාථාවක් ප්‍රකාශ කරනවා. ආරක් මේ ගාථාව මේ ගාථාවෙන් අහරේ අපි බලමු මොකක්ද මේ ගාථාව. ඉතල ගාථාව මොකක්ද කියලා බලලා ඊට පස්සේ පාඩමට අවතීර්ණ වෙමු. පඨමං බෝධි පල්ලාංකං ဒ ුතියංච අනිවිසං තතියංච චංක මනං සෙත්තං චතුත්තං රතනාකරං පංචමං අධිපාලංච මුචලින්දේන ජට්ටමං සත්තමං රාජායතනං වන්දේ තමුනි සේවිතා. ඒතකොට ධර්මනේ මේක තමයි ඔයාලගේ පාඩමේ මුලින්ම පටන් අරගෙන තියෙන ගාථාව. මෙතනදී මේ ගාථාව කතා කරලා තියෙන්නේ මොකක් හේතු කරගෙනද කියලා ඊට පස්සේ අපි කතා කරමු. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ උදුනේ පිරිනිවන් පෑවේ වෙසක් පුන් පොහෝ දිනක නේද? ඒකට අපි 6 පන්තියේදී ඔය බුදුහාමුදුරුවෝ පහළ වෙන කේන්දර ඊට පස්සේ ගිහිගේ හැර ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙනකම් 6 පන්තියේදී කතා කරා. ඒ නිසා තමයි මෙතන මේ බුද්ධත්වයට පත් වුණ ඉඳලා කතා කරලා තියෙන්නේ. අපි බලමු මේ අපේ බුදුහාමුදුරුවෝ මේ වෙසක් පුර 15ක බොහෝ දිනක බුද්ධත්වයට පත් වෙලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තැන දරුවනි සත්සතියක් ගත කළා. සත්සතිය කියන්නේ කොච්චරක්ද? අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න පෙර දවසේ සුජාතා සිටු දේවිය කිරිපිඩු දානයක් ගෙනාලා දුන්නා නේද? කිරිපත් ගුලි 49කට ගුලි කරලා තමයි බුදුහාමුදුරුවෝ අනුභව කරලා අර පාසේ උඩුකම්බලාගේ ඒ අවස්ථාව වල මෙතන ටුට්ටක් කතා කරලා දෙන්න. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ කිරිපත් ගුලි 49කට ගුලි කරලා අනුභව කරේ දරුවනේ මේ බුද්ධත්වයට පත් වුණාම සත්සතිය ගත කරන්න තීරණය කරලා තිබ්බ හින්දා. එතකොට මේ සත්සතිය ගත කරේ ඒ බුදුහාමුදුරන්ට බුද්ධත්වය ලබා ගන්න උපකාරී වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ළඟ තමයි මෙන්න මේ සත්සතිය ගත කරේ. එතකොට මෙතනදී මේ සත්සතියේ පළවෙනි සතියේ ඉඳලා 7 වෙනි සතියේ ඉඳන් බුදුහාමුදුරුවෝ මොකද කරේ කියලා මෙතනදී කතා කරනවා. අපි බලමු පළමු සතියේ බුදුහාමුදුරුවෝ මොන මොකද කරේ කියලා.
පළවෙනි සතියේදී දරුවනේ බුදුහාමුදුරුවෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට උදව් කරපු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බොමුල වැඩ සිටියා. ඒ කියන්නේ මෙතනදී දවස් 7ක් පළවෙනි සතියේ දවස් 7ක් ගත කරා. මෙතනදී විශේෂ සිදුවීම් කිහිපයක් වුණා. බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදය කියන එක. ඔයාලට ඉදිරි වසරවලදී පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඒ කියන්නේ හේතුඵල ධම තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ පළවෙනි සතියේදී මේ පටිච්ච සමුප්පාදේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරා මෙන්න මේ පළවෙනි සතියේදී. ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතනදී කරපු සුවිශේෂී සිදුවීම. ඒ වගේම දෙවියන්ට සැකයක් තිබ්බා. සත්‍යයට පත්ලාද කියන එක. දෙවියන්ට සැකයක් තිබ්බා. අනේ ඒ නිසා දෙවියන්ගේ සැක දුරු කරන්න යමක මහා ප්‍රාතිහාරය. කියන්නේ බුදුහාමුදුරුවෝ ඉහළින් පාර වෙලා යනවා වගේ. බුද්ධත්වයේ ලැබු කෙනෙක්ට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අන්න දෙවියන්ගේ සැක දුරු කරා යමක මහා ප්‍රාතිහාරය පාලා. එතකොට දරුවනේ පළවෙනි සතියේදී ජයශ්‍රී මා බෝධීන් වහන්සේ මුල වැඩ සිටිමින් පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරා දෙවියන්ගේ සැක දුරු කරා යමක මහා ප්‍රාතිහාරය පාලා. මතකයි එතකොට ඊට පස්සේ අපි දෙවෙනි සතියට යමු. දෙවෙනි සතියේදී මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊශානතිදී ඉඳලා අනිමිසලෝචන පූජාව පැවැත්වුවා. ඒ කියන්නේ තමන්ට බුදු වෙන්න සෙවණ දුන් බෝධීන් වහන්සේට කළ ගුණ දැක්වීමක් වශයෙන් බුදුහාමුදුරුවෝ ඊශාන දිගේ ඉඳලා බෝධීන් වහන්සේ දිහා ඇසිපිය නොහෙලා සතියක් බලාගෙන ඉඳලා කළ ගුණ දැක්වුවා. ඒකෙන් අපිට පාඩමක් ගන්නවා බුදුහාමුදුරුවෝ. පරිසරයෙන් අපි දෙයක් ගත්තොත් අපි පරිසරයට දෙයක් කරන්න ඕනේ කියන එක තමයි අන්න එතනින් අපිට මේ පෙන්වීම කරේ. දෙවෙනි සතියේදී මොකද කරේ? බුදුහාමුදුරන්ට බුදු වෙන්න උදව් කරපු බෝධීන් වහන්සේ දිහා සතියක් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ තුන්වෙනි සතියට යමු. ඔන්න දැන් බෝධි මූලයේ තියෙනවානේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණු බෝධියයි ඊට පස්සේ අනිමිත්තල වචන පූජාව ඊශාන දිගේ ඉඳලානේ කරේ. එතන ස්ථානේ ඉඳලා බුදුහාමුදුරුවෝ බෝධියයි අනිමිත්තල වචන පූජාවයි කරපු ස්ථානයේ මොකක්ද කරේ? සක්මන් කරා. සක්මන් කරමින් තමයි දෙවෙනි සතිය ගත කරේ. එතකොට මෙන්න මේ සක්මනට කියනවා මොකක් කියලාද? රුවන් සක්මන කියලා. ඊට පස්සේ අපි යමු හතරවෙනි සතිය. හතරවෙනි සතිය ධර්මනේ මේ බෝධීන් වහන්සේට වයඹ දිගින් රුවන් ගෙයක් හදාගෙන ඒ රුවන් ගෙහි වැඩ සිටියා. එතකොට මෙන්න මේ රුවන් ගෙහි වැඩ ඉඳි තමයි බුදුහාමුදුරුවෝ අපේ ධර්මයේ තියෙනම අභිධර්මයේ කියලා කොටසක්. ගැඹුරු ධර්මයේ තමයි මේ අභිධර්මයේ කියන්නේ. අන්න හතරවෙනි සතියේදී තමයි මෙන්න මේ අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරේ. ඒ වගේම මේ අභිධර්මයේ මෙනෙහි කරපු නිසා මේ හතරවෙනි සතියේ බුදුහාමුදුරන්ගේ බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. ඔයාලා දැකලා ඇතිනේ බුද්ධ පින්තූරවල ඒකට තෝරන්න හදනකොට නේද? ඒ වගේ තැන්වල බුදු රැස් විහිදෙන රූප ඔයාලා දැකලා තියෙනවා. පස්වෙනි සතියේදී සුවිශේෂී සිදුවීමක් වුණා. අජපාල නුගරුක මුල තමයි ඔන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාව නෙමෙයි පස්වෙනි සතිය ගත කරේ අජපාල නුගරුක මුල. එතකොට මෙතෙන් පැමිණියා හුම් කියලා බ්‍රාහ්මණයෙක්. එයාට සැබෑ බමුණෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා බමුණෙකුගේ ලක්ෂණ කියලා දුන්නා. ඒ වගේම මේ වෙලාවේ තමයි ධර්මණිය ආවේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණ මාර දුවරු පැමිණියා බුදුහාමුදුරුවෝ ඒ දෙන් නවත්තන්න. ඒ කියන්නේ තණ්හා රති රගා කියලා මාර දුවරු ඇවිල්ලා නොයෙකුත් අන්දමේ නැටුම් ගැයුම් පවත්ලා බුදුහාමුදුරන්ගේ නිර්වාණය ලබාගත් හිත වෙනස් කරන්න හැදුවා. නමුත් බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරා. ඒ වගේම අපි දන්නවා බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් හිටියේ නැහැ. ගුරුවරු ගාවට ගියා නේද?
ආලාර කාලාම උද්දකරාම පුත්තේ වගේ ගුරුවරු ගාවට ගියා. නමුත් බුදුහාමුදුරුවනේ විමුක්තිය අලගා තිබ්බේ නැති හන්ද අන්තිමට බුදුහාමුදුරුවනේ බුදුදහම අවබෝධ කරගත්තේ. අනේ ඒ නිසා දරුවනි පස්වෙනි සතියේ සිදුවුණු තව සුවිශේෂී සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේ ගුරුවරයා විදිහට තමන් අවබෝධ කරගත්ත ධර්මයේම ඔන්න තියාගත්තා. ඒතකොට බුදුහාමුදුරගේ ගුරුවරයා කවුද වුනේ? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයමයි නේද? එතකොට ඔය දේ තමයි අපි මෙතනදී පස්වෙනි සතියේදී සිද්ධ වුණු තව සුවිශේෂී සිදුවීමක්. එතකොට තුනක් පස්වෙනි සතිය මොනවද? බ්‍රාහ්මණයෙක් වෙන එක හැබැයි බ්‍රාහ්මණයෙක් වෙන විදිය පුරුංකක කියන බ්‍රාහ්මකයාට කියලා දුන්නා. ඒ වගේම තණ්හා රති රගා කියලා මාරදුවරු පැමිණියා. මාරදුවරුන්ගේ වසඟයට බුදුරජාණන් වහන්සේ වසඟ වුණේ නැහැ. මාරදුවරු පරාජය කරා. තමන් වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ. ගුරුවරයා ධර්මයට තමයි අවබෝධ කරගත් ධර්මයෙන්ම ගුරුවරයා බවට පත් කරගත්තා. එතකොට ඔන්න ඔය ටික තමයි පස්වෙනි සතියේදී සිද්ධ වුනේ. හයවෙනි සතියේදී අදපාලන කරපු මුලින් මිදෙල්ල ගසටවට ගියා. මිදෙල්ල ගස මුල ඉඳලා බුදුරජාණන් වහන්සේ වෙන 6 වෙනි සතියේ මහා වර්ෂාවක් ඇද වැටෙන්න ගත්තා. මහා හුලඟකුත් එක්ක වර්ෂාවක් ඇති වුණා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නනේ බුදුරජාණන් වහන්සේ පරිසරාශ්‍රිත තමයි ගොඩ ක්‍රියාකාරකම් සිදු වුණේ. මේ වෙලාවේ බුදුහාමුදුරනේ මහා වර්ෂාවෙන් තෙමෙන්න පටන් ගත්තා. එතකොට දරුවනේ නාගයෙක් ඇවිල්ලා මුචලින්ද කියන නාග රාජයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ තෙමෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරා. ඒක සිද්ධ වුණේ එතකොට කීවෙනි සතියේද? 6 වෙනි සතියේ. සතියක් ගත කරා කියන්නේ 7 වෙනි සතියකුත් තියෙනවනේ. ඒ කියන්නේ දින 49ක්. එක සතියකට දවස් 7 ගන්න තමයි සතිය ගත කරේ. එතකොට 7 වෙනි සතියේ සිද්ධ වුණා වුණ කිරිපළු නුගරුපමුලට. රාජායතන කියන කිරිපළු නුගරුපමුල බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ මෙන්න මේ 7 වෙනි සතියේ. ඒකෙදි කරේ සමාපatti සුවය. භාවනානුයෝගීව වැඩ සිටපු එක තමයි 7 වෙනි සතියේදී සිද්ධ වුණේ. ඕක තමයි දරුවනේ සතිය කියන්නේ. තේරුණානේ? බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ගත කරේ මොකක්ද? කළේ මොකක්ද? තමන් වහන්සේට උදව් කරපු මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇසුරු කරගනිමින් සතියක් මේ ස්ථානයේ වැඩ සිටපු එක. පළමුවෙන්ම බුදු වුණාට පස්සේ සිද්ධ කරපු දේ. පළවෙනි සතියේදී එතකොට පටිච්ච සමුප්පාදය මෙනෙහි කරා දෙවියන්ගේ සැක දුරු කරා යමක මහා පාත්‍යාරේ පවල. දෙවෙනි සතියේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට යමක මහා පාත්‍යාරය කියන්නේ මොකද්ද? යමක මහා ප්‍රාතිහාරය කියන්නේ පුතේ දැන් බුදුවරුන්ට එතකොට රහතන් වහන්සේලා එයාලා ධාන වර්ග පිළිට ගන්නවා. ඒ නිසා එයාලගේ උසස් ධාන වර්ග වලින් එයාලට පුළුවන් මේ ආකාශයේ ගමන් කරන්න. තේරුණානේ? බුදුහාමුදුරුවෝ ඒ ඉර්ධි බලයෙන් තමයි අපේ ලංකාවට වැඩි. ඇවිදගෙන පයින් නෙමෙයි නේද? අන්න ඒ වගේ දෙයකට තමයි යමක මහා ප්‍රාත්‍යාරය කියන්නේ. ඒ කියන්නේ මේ වෙලාවට බුදුහාමුදුරන්ට පුළුවන් මේ ස්වභාව ධර්මයේ පාලනය කරන්න. බැස්ස, ගිනි, මේ වගේ දේවල් ඇති කරන්නත් පුළුවන්. ඒ තරම් මේ බුදු කෙනෙක් වෙන්න අපි දන්නන්නේ පාරමිතා පුරන්න ඕන කියලා. ඒ පාරමිතාවල දියුණුවෙන් තමයි. ඒ කියන්නේ ලොකු ශක්තියක් තියෙනවා මේ බලවල. එතකොට අන්න ඒ දේ තමයි බුදුහාමුදුරනේ යමක මහා ප්‍රාත්‍යහාරය. උඩින් ගිහිල්ලා තමයි මේ දෙවියන්ට සැක දුරු කරා. බුදු කෙනෙක්ට විතරයි දෙවියෝ දන්නවා එතකොට. බුදු කෙනෙක්ට රහතන් වහන්සේ කෙනෙක්ට තමයි මේ ප්‍රාත්‍යහාරය පාන්න පුළුවන් කියලා. අන්න දෙවියෝ එතකොට ඒ සැකය දුරු කරගත්තා. දෙවෙනි සතියේදී මම මොකද්ද කිව්වේ? අනිමිස ලෝචන පූජාව පැවැත්වුවා. අනිමිස ලෝචන පූජාව කියන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට කළගුණ සැලකීමක් වශයෙන් ඒ බෝධීන් වහන්සේ දිහා එකෙල්ලේ බලන්න ගිය ඇසපිය නොහෙලා. අපි සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඇසපිය නොහෙලා විනාඩියක්වත් ඉන්න අමාරුයි නේද? නිකම්ම ඇස්පිල්ලම වදිනවා. නමුත් බුදු කෙනෙක්ට ඒ වගේ දේවල් කරන්න පුළුවන් දරුවෝ. තුන්වෙනි සතියේදී සක්මන් කරමින් නේද? රුවන් සක්මන කියලා අනේකට කිව්වා. බෝධි මූලයයි අනිමිස ලෝචන පූජාවයි පවත්වපු තැන සක්මන් කරමින් ගත කරා. හතරවෙනි සතියේදී මම කිව්වා අභිධර්මයේ මෙනෙහි කරා.
අභිධර්ම කියන්නේ බුදුදහමේ තියෙන ගැඹුරු ධර්මයක්. ඔයාලට තව ඉහළ පන්ති වලට යද්දී ඉගෙන ගන්න පුළුවන් අභිධර්ම කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අභිධර්මයේ මෙනෙහි කරේ මොන බුදුහාමුදුරුවෝ 4 වෙනි සතියේදී. ඒ නිසා බුදුරැස් ශ්‍රවණක් රැස් බුදු ශරීරයෙන් ඉසිරුණා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි සතියේදී අජපාර නුගරුක මුලේදී පස්වෙනි සතියේ සුවිශේෂී සිදුවීම් 3ක් මම කිව්වා. මතකයිනේ කුහුකක කියන බ්‍රාහ්මණයට නියම බ්‍රාහ්මණෙක් වෙන විදිය කියලා දුන්නා. ඒතකොට තණ්හා රතිරකා කියන මාර දුර්වල පැමිණියා. එයාලගේ සංගණයට බුදුහාමුදුරු වසී වුණේ නැහැ. එයාලා පරාජය වෙලා ගියා. ඊට පස්සේ තමන්ගේ ධර්මය ගුරු තනතුරෙහි තබාගෙන හිටියා. බුදුහාමුදුරන් එතකොට ගුරුවරයා වුණේ කවුද? ධර්මය නේද? 6 වෙනි සතියේදී මිදෙල්ල ගස මුල හිටියා. මහා වර්ෂාවක් ඇදහැළුණා. බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරේ කවුද? මුචලින්ද කියන නාග රාජයා. 7 වෙනි සතිය දරුවනේ කිරිපළු නුගරුක මුල වැඩ සිටියා. අන්න බුදුරජාණන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ සිටියා. සමාපatti සුවයෙන් කියන්නේ අපි දන්නා භාවනා කරද්දී ඔයාලා දන්නවනේ අර සමාධි බුදු පිළිම එහෙම ඔයාලා දැකලා ඇතිනේ. අන්න ඒ විදිහට බුදුහාමුදුරුවෝ වැඩ සිටියා දින 7ක් දැන් උන් බුදුහාමුදුරුවෝ සති ඉවර කරලා මුව දෝවගෙන මුණ හිම සෝදගෙන කිරිපළු නුගරුක මුල වැඩ සිටියා. ඔන්න ඔය වෙලාවේ සුවිශේෂී සිදුවීමක් වුණා. මොකක්ද? තපස්සු පල්ලුක කියන වෙළඳ දෙබෑයෝ මෙයාලා පැමිණියා මේ මෙතෙන්න. එතකොට දැක්කා බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටිනවා. එයාලා ගාව තිබ්බා අත්සුන් සහ මීපිඩු. ඒ කියන්නේ අපි දන්නවා මී පැණි වලින් හදපු ආහාරයක් තමයි මේ වෙලාවේ තිබිලා තියෙන මේ තපස්සු බාරුදාව. අන්න බුදුහාමුදුරන්ට මේක පූජා කරා. ඒ පූජා කළා මේ තපස්සු බාලුක කියන දෙන්න ඉල්ලුවා තමන්ට පූජනීය වස්තුවක්. ඒ කියන්නේ මොනවා හරි බුදුහාමුදුරන්ගේ පූජනීය වස්තුවක් ඉල්ලුවා මේ වෙලාවේ. ඒකට බුදුහාමුදුරුවෝ මොකක්ද දුන්නේ පූජනීය වස්තුවක් විදිහට? තමන්ගේ කේශ ධාතුන් වහන්සේ ටිකක් ස්වල්පයක් අර තපස්සු බාලුකට දුන්නා. ඔයාලා අහලා ඇති අපි දන්නවා අපේ රටේ බුදුදහම ලැබුණාම තමයි දරුවනේ තූපාරාමයේ හැදෙන්නේ. දැනට අපි කියන්නේ පළවෙනි චෛත්‍ය මොකක් කියලාද? බුදුදහම ලැබීමෙන් පස්සේ හදපු පළවෙනි චෛත්‍ය තූපාරාම. නමුත් මේ තපස්සු බල්ලුක අපේ මහා වංශයෙන් සඳහන් වෙනවා. මේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ ලංකාවේ මේ නාගදීපයේ ගිරිහණු සෑය නිර්මාණය කරලා මෙන්න මේ කේශ ධාතු මිට තැන්පත් කරලා. නමුත් ඒවට සාක්ෂි නැති හින්දා පිළිගන්නේ නැහැ. එහෙම ඉතිහාසෙ තියෙනවා. එතකොට මේ තපස්සු බාලුක කියන්නේ කවුද? පළමුවෙන්ම බුදුන් දහම් සරණ ගිය උපාසකයෝ දෙන්න. එතකොට සංඝුන් තිබ්බද? නැහැ. සංඝ රත්නය පිටවලා තිබ්බේ නැහැ. ඒ හින්දා තෙරුවන් තිබ්බේ නැහැ. මේ වෙනකොට තිබ්බේ බුදුදහමයි ධර්මයයි විතරයි. බුද්ධ ධම්ම කියන දෙක විතරයි තිබ්බේ තෙරුවන් වලින් නේද? අන්න ඒ නිසා පළමුවෙන්ම බුදුන් දහම් සරණ ගිය උපාසකවරු කවුද කියලා ඔයාලගෙන් අහුවොත් කවුද? තපස්සු බාලුක කියන මේ වෙළඳ දෙබෑ තමයි පළමුවෙන්ම බුදුන් දහම් සරණ ගිය වෙළඳ නේද? ඒ දෙන්න තමයි ඒකට මතක තියාගන්න විභාගෙට ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. පළමු බුදුන් දහම් සරණ ගිය දේවාචික උපාසකවරු කවුද කියලා අහුවොත් තපස්සු බාලුක. ඊට පස්සේ උන් බුදුහාමුදුරුවෝ දැන් හිතුවා දරුවනේ බුදුහාමුදුරුවෝ දැන් බුද්ධත්වයට පත් වුණානේ. නමුත් මේක හරි ගැඹුරුයි. බුදුහාමුදුරුවෝ තමන් අවබෝධ කරගත්ත මේ ධර්මය දේශනා කරොත් මේ ලෝකවාසීන්ට තේරෙයිද කියන එක ප්‍රශ්නයක් ආවා. අන්න ඒකෝර මේ ලෝකයාට ධර්මයේ දේශනා කරන්න කියලා දැන් දෙවියෝ දැක්ක මේ දේ බුදුහාමුදුරන්ට ආරාධනා කරා දරුවනේ සහම්පති මහා බ්‍රහ්මයා දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා හැමෝගෙම හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න කියලා. තේරුණානේ? හැමෝගෙම හිතසුව පිණිස තමයි මේ ධර්මයේ දේශනා කරන්න කියලා. එතන බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් ආවා මම කාටද ඉස්සරවම මේ ධර්මයේ දේශනා කරන්නේ? සාමාන්‍යයෙන් හරි අවබෝධයක් තියෙන කෙනෙක් තමයි පළමුවෙන් ධර්මයේ දේශනා කරන්න ඕනේ නේද? අන්න බුදුහාමුදුරුවෝ වැළුවා මුලින්ම Taman ඉගෙන ගන්න ගියානේ ආලාරකාලාම උද්දකරාම පුත් ඒ වගේ තවුසුගාවට
එයාලට ගිහින් ධර්මයේ දේශනා කරනවා කියලා හිතලා බැලුවා. නමුත් එයාලා එතකොට ජීවතුන් අතර හිටියේ නෑ. ඊට පස්සේ තීරණය කරා තමන්ට අර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ උදව් කරා පස්වග මහණුන්. එයාලට ධර්මයේ දේශනා කරන්න ඕන කියලා. කවුද පස්වග මහණුන්? කොණ්ඩඤ්ඤ, වප්ප, වද්ධිය, මහානාම, අස්සජි. ඊළඟ තමයි පස්වග මහණුන්. ඔයාලට මතකනේ අපි 6 පන්ති ඉගෙන ගත්ත බුදුහාමුදුරන්ට දුෂ්කර ක්‍රියා කරනකොට උදව් කරේ මෙන්න මේ පස්වග මහණුන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඔන්න බැලුවා මෙයාලා ඉන්නේ බරණැස ඉසිපතනේ මිගදාගේ කියන තැන කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ ඔන්න එතෙන් වැඩියා. බරණැස ඉසිපතනේ කරා වැඩම කරා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේට මගදී කෙනෙක් හම්බුණා. කවුද? උපක ආජීවක කියලා කෙනෙක්. මේ යන අතරමඟදී තමයි උපක ආජීවක හම්බුනේ. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ඔබේ ශාස්ත්‍රවරයා කවුද කියලා. ඔබ රුචි කරන ධර්මයේ කුමක්ද? අන්න එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා මේ සියලු දුක්ඛ වාග්ය සියල්ල අවබෝධ කරගත්ත නිවන් පසක් කරගත්ත මගේ ආචාර්යවරයා ලෙස කවුද? බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආචාර්යවරේ ඒ වෙලාවේ අපි කිව්වා ධර්මයේ තමයි ගුරු තනතුරේ තබා ගත්තේ කියලා. අන්න උපකට කිව්වා මට ගුරුවරයෙක් නැහැ, සමාන කෙනෙක් නැහැ, මම රහත් වෙච්ච කෙනෙක් කියලා හඳුන්වලා දුන්නා. අන්න ඒ නිසා මේ උපකට බුදුහාමුදුරුවෝ උපක ඇහුවා බුදුහාමුදුරන්ගේ උප අනන්ත ජිනද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා අන්න නිවන් පසක් කරලා සියලුම දේ අවබෝධ කරගත්ත නිසා මම අනන්ත ජීන වෙනවා. නිවන් අවබෝධ කරගත්ත කෙනෙක් වෙනකොට එතකොට වෙනකොට ඉතින් අපේ බුදුහාමුදුරුවෝ විතරයි දරුවනි. ඒ නිසා ඔන්න උපකට ඒ දේ පැහැදිලි කරලා දීලා ඔන්න බරණැස ඉසිපතනේ මිගදාගට වැඩියා. පස්වග මහණුන්ට එතකොට පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවා. මතක තියාගන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයට යන කම්ම බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ පස්වග මහණුන්ට. පස්වග මහණුන් එතකොට හිටියේ කොහෙද? බරණැස ඉසිපතනේ මිගදාගේ. ඒ කියන්නේ මුවන්ගේ අබේ භූමියක් වෙන මිගදාගේ තමයි පස්වග මහණුන් එතකොට හිටියේ. ඒතර බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවා පස්වග මහණුන්ට. ඔන්න මෙයාලා සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ දේශනා කරා අනන්ත ලක්ෂණ සූත්‍රය. ඒක අහලා මෙයාලා හැමෝම රහත් භාවයටපත් වුණා. මේ වෙලාවේ යාලා පැවිදි කරේ ඒහි බික්කු භාවය. එතකොට සංඝ සමාජයක් තිබෙන්නේ පැවිදි කරන වෙනත් ක්‍රම තිබෙන්නේ. ඒ නිසා දරුවනේ බුදුහාමුදුරුවෝ විසින්ම තමයි ඒ යාලව පැවිදි කරේ. එන්න මෙහි එන්න මහණ කියලා අඬ ගහලා සමුදු කරලා ඒ විදිහට ඒ චාරිත්‍රයේ බුදුහාමුදුරුවෝමයි. අනේ ඒ නිසා ඒක ඒහි බික්කු භාවය. මෙහි එන්න භික්ෂුව කියලා අඬ ගහලා තමයි මහාන කරේ. අනේ ඒ නිසා තමයි ඒහි බික්කු භාවයෙන් කියලා හඳුන්වන්නේ. ඔන්න දැන් පස්වග මහාන රහත් භාවයටපත් වෙලා ඉවරයි. කොහොමද රහත් උනේ? ප්‍රථම ධර්ම දේශනාව අහලා සෝවාන් වුණා. ඒ කියන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය අහලා සෝවාන් ඵලයටපත් වුණා. අනන්ත ලක්ෂණ සූත්‍රය අහලා රහත් භාවයටපත් වුණා. එතකොට අපේ ඔන්න බුදුන් දහම් සංඝුන් කියන ත්‍රිවිධ රත්නය නැතුනේ මෙන්න මේ වෙලාවේ. බුදුහාමුදුරුවෝ බුදු වුණ වෙලාවේ බුද්ධ රත්නයයි ධම්ම රත්නයයි ඇති වුණා. පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කිරීමෙන් පස්සේ සංඝ සමාජය ඇති වුණා, සංඝ රත්නය ඇති වුණා. එන්න තමයි ඒක තේරුවන් ඇති වුණේ. අපිට තියාගන්න ඕනේ ඒවා තේරුණානේ. ඊට පස්සේ උන්න අපි දැන් මේ අපේ සංඝ සමාජය ව්‍යාප්ත වුණ විදිහ තමයි ඔයාලට පාඩමේ කතා කරන්නේ. මෙතනදී ඔන්න බරණැස් සිටුතුමාගේ පුතෙක් හිටියයි අස කියලා. මෙයාට හොඳට සැප තිබ්බා. ඒ කියන්නේ ජීවිතේ සුඛෝපභෝගී. කිසිම අඩුවක් තිබෙන්නේ නැහැ. මිල මුදල් වලින් හැම දෙයක්ම තිබ්බා. අපේ බුදුහාමුදුරන්ටත් තිබ්බනේ. අන්න ඒ වගේ මෙයාටත් හැම සැපක්ම තිබ්බා. නමුත් මෙයා ඒ සැප සම්පත් ගැන කලකිරිලා හිටියේ. ගොඩාක් සැප විඳින්න ළමයිනේ. එතකොට යාලට ඒක කලකිරීමක් වෙනවා. අන්න ඒ විදිහට මේ අසටත් එහෙම වෙලා නිවසින් පිටත් වෙලා යනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ අසට මුණ ගැහෙනවා. ඊට බුදුහාමුදුරන්ගේ බණ අහලා යස සෝවාන් බවට පත් වෙනවා. එතකොට මෙතන මේ බරණැස් සිටුතුමා තමන්ගේ පුතා නෑනේ. ඒ නිසා හොයාගෙන ගියා. එතකොට මේ තමන් හොයාගෙන යනකොට ඔන්න
බුදුරජාණන් වහන්සේව හමු වෙනවා මේ කාටද බරණැස් සිටුතුමාට. එතකොට බරණැස් සිටුතුමා මෙතෙන් එනවා දැකලා යසොන්න පෙන්වු කරන්නේ බරණැස් සිටුතුමාට පෙන්වු කරන්නේ යසව බරණැස් සිටුතුමාට වන්න වෙනම දහම් දේශනා කරනවා. ඒ පියාට දේශනා කරන ධර්මය අහලා යසකුල පුත්‍රයා රහත් භාවයට පත් වෙනවා. බරණැස් සිටුතුමා සෝවාන් භාවයට පත් වෙනවා. ඊට පස්සේ බරණැස් සිටුතුමාට ඔන්න ඒ වෙලාවේ යසව සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔන්න යස රහත් භාවයට පත්ලා දැන් යස භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ භික්ඛු භාවයෙන් තමයි එයත් පැවිදි කරන්නේ. ඊට පස්සේ සිටුතුමා මොකද කරන්නේ දරුවනේ? තමන්ගේ නිවසට දාණයට වඩින්න ලෙස ආරාධනා කරලා එතනින් සමවර්ගන යනවා. ඊට පස්සේ මේ දහවල් දාණය මේ යස මහරහතන් වහන්සේ පාසක මහණු බුදුරජාණන් වහන්සේලායි මේ බරණැස් සිටුතුමාගේ නිවසට වැඩම කරලා ඔන්න ඊට පස්සේ තමන්ගේ බිරිඳටයි ඒ කියන්නේ කවුද බරණැස් සිටුතුමාගේ බිරිඳටයි රසක බිරිඳටයි ධර්මයේ දේශනා කරනවා. එයාලා සෝවාන් බවට පත් වෙනවා. එතකොට දරුවනේ පළමුව තෙරුවන් සරණ ගිය මේ උපාසිකාව බවට පත් වෙන්නේ කවුද? බරණැස් සිටුතුමාගේ බිරිඳ සහ යසකුල පුත්‍රයාගේ බිරිඳ. ඒකට ඒවත් ටිකක් මේ වෙලාවේ මතක තියාගන්න ඕනේ. තව දෙයක් බලමු අපි විශේෂයෙන්ම මෙන්න යසකුල පුත්‍රයා මහණ වුණා කියලා පැවිදි වුණා කියලා ආරංචි වුණා. එයාගේ හොඳම යාළුවෝ 4 දෙනෙක් හිටියා. විමල සුබාහු කුන්නජි ගවම්පති කියලා. මේ 4 දෙනා ඇවිල්ලා ඔන්න බණ අහලා සෝවාන් වෙලා එයාලත් ඒ හිරික්භාවයෙන් පැවිද්දටපත් වුණා. දැන් පස්සාග මහණෝ ඉන්නවා, යසකුල පුත්‍රයා ඉන්නවා. එයාගේ යාළුවෝ 4 දෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. තව රසගේ යාළුවෝ 50 දෙනෙක් හිටියා. ඒ 50 දෙනාත් මේ කාරණා කියලා ඔන්න බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා. එතකොට ඔක්කොම කීයක් වෙනවද? රහත් 69. 60ක් වුණා නේද? එතකොට ප්‍රථම රහත් 69 වෙන්නේ කොහොමද අපි බලමු. පස්වග මහණුන් නේද? පස්වග මහණුන්. පහයි. ඊට පස්සේ යස එකයි. යාගේ යහළුවෝ 4 දෙනා. යහළුවෝ 4 දෙනා. නේද? විමල සුබාහු කුන්නජි ගවම්පති. ඒ වගේම තවත් 50 දෙනෙක් යාළුවෝ තවත් යහළුවන් යසගේ තවත් යහළුවන් 50 දෙනෙක් ඔන්න බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. එතකොට මේ ඔක්කොම කීයද? 60යි. ඔන්න ඔහොම තමයි ප්‍රථම රහත් 69 ඇති වුණේ. තේරුණානේ? බුදුහාමුදුරුවෝත් එක්ක 61 නමක් වෙනවා. මතක තියාගන්න අහන්න පුළුවන් ප්‍රථම රහත් 69 පස්වග මහණුන් යසකුල පුත්‍රයා ඒ වගේම එයාගේ යාළුවෝ 4 දෙනා ඊට පස්සේ තවත් යාළුවෝ 50 දෙනෙක්. දැන් එතකොට බුදුහාමුදුරුවෝ මේ පළවෙනි වස් කාලේ ගත කරා බරණැස ඉසිපතනේ. වස් කාලය කියන්නේ මොකක්ද? අපි දන්නවා මේ දවස්වල මේ පොයත් ඇතුළත් වෙනවා. පළවෙනි වස් කාලය කියන්නේ මොකක්ද? ඒ බුදුරජාණන් වහන්සේ එතකොට අපි දන්නවා වර්ෂා කාලේ මාස 3කට පිඬුසිඟා වඩින්න හැරැස්සට තෙමෙනවන්නේ නේද? ඒ නිසා ආරාමයකට වෙලා ඉන්නවා. ඒතර පළවෙනි වස් කාලය ගත කරා මේ බරණැස ඉසිපතන. වස් කාලේ කීයක් තිබ්බද ඔක්කොම? 45ක් තිබ්බා. කොහොමද වස් කාලය 45 ඇතුනේ? 45 ඇතුනේ දරුවනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණ අවුරුදු 35. පිරිනිවෙන්ටයි අවුරුදු 80 වෙනි. එතකොට අපිට ධර්මයේ දේශනා කරා අවුරුදු 45. එතකොට අනේ අවුරුදු 45ට එක අවුරුදු එක ගානේ වස් කාල 45ක් ගත කරා. එතකොට පළවෙනි වස් කාලය ගත කරේ කොහෙද? පළමුවෙන්ම ධර්මයේ දේශනා කරපු බරණැස ඉසිපතනේ. ඔබත් මතක තියාගන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයටත් අහන ප්‍රශ්නයක්. පළවෙනි වස් කාලේ දැන් මම පාස් පේපර් සාකච්ඡා කරාදී ඔය ප්‍රශ්නේ අහනවා. ඒකට ඔයාලට මතක තියෙන්න ඕන ඔය දේ. තේරුණානේ? ඊට පස්සේ ඔන්න බුදුහාමුදුරුවෝ මේ ප්‍රථම රහත් 69 අමතලා කිව්වා. මෙයාලා රැස් කරලා කිව්වා ධර්මචාරිකාවේ වඩින්න කියලා. එක්කෙනෙක් එකමඟ යන්නේ නැතුව නේද? හැමෝටම ධර්මයේ ප්‍රචාරය කරන්න මේ මුල මැද අග යහපත් වූ ධර්මයේ අපේ මේ
මිනිස්සු වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න මේ 60 රහත් 69 පිටත් කරලා යවුවා. ඊට පස්සේ තව දැන් ඔන්න බුද්ධ ශාසනයට ඇතුළත් වෙන පිරිස් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. අපි බලමු ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහත් 69 පිටත් කරලා බුදුහාමුදුරුවෝ කාටද ගියේ? උරුවේ දනව්ව කියන ප්‍රදේශයට ධර්මයේ දේශනා කරන්න වැඩම කරා. ඔන්න ඔය අතරතුරදී බද්ද වග්ගිය කියන කුමාරවරු ටික ස්ත්‍රියක් පිටිපස්සේ පන්නගෙන යනකොට බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. එතකොට මෙතන හිටියා මේ බද්ද වග්ගිය කුමාරවරු 30ක් හිටියා. මේ 30ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයට ඇවිල්ලා අන්න භික්ෂුන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ අසගේ යාළුවන්ගෙන් පස්සේ බුද්ධ ශාසනයට ඇතුළත් වුණේ කවුද ඊගාවට? බද්ද වග්ගිය කුමාරවරු 30 දෙනා නේද? ඊට පස්සේ අපි බලමු ඊගාවට බුදුහාමුදුරුවෝ දැන් උරුවෙල් දනව්වටනේ වැඩම කරේ. මෙන්න උරුවෙල් දනව්වේ හිටිය ජටිල සහෝදරයෝ කියලා පිරිසක්. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා. මෙයාලගේ ප්‍රමාණය හරි ඉහළයි. ඒ කියන්නේ උරුවේල කාශ්‍යප 500ක් විතර හිටියා. ඒතකොට නදී කාශ්‍යපට 300ක් පිරිස හිටියා. ගයා කාශ්‍යපට 200ක් පිරිස හිටියා. එතකොට මෙතනදී මෙයාලා මේ කාශ්‍යප එයාලා ජටාදරයෝ කියලා හඳුන්වන්නේ. මෙයාලා ටිකක් උඩඟු අය. මානෙන් උඩඟු අය. ඉන්දියාවේ ඉන්නවා එහෙම. එක එක කුලවල මිනිස්සු ඉන්නවා. බ්‍රාහ්මණ කුල එහෙම. ඒ කාලේ ඉන්දියාව කුල 4කට බෙදිලා තිබ්බා. ඔයාලා තව ඉස්සරහට යද්දී අපි ඒවා ඉගෙන ගන්නම මේ සමහර අය හරි උඩඟු කමින් හිටියේ. එහෙම පිරිස තමයි මේ ජටිලෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේට අන්න මෙයාලටත් මේ එයාලගේ උඩඟුකම නැති කරන්න අර දෙවියන්ට කරා වගේ ප්‍රාතිහාර්ය පාන්න සිද්ධ වුණා. එතකොට දරුවනේ ඔන්න මේ ඉස්සරෝම උරුවේල කාශ්‍යප කියන පිරිසට කියන්නේ 500ක් පිරිසට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඔන්න බුදුදහම ගැන මේ උරුවේල කාශ්‍යපයි 500ක් පිරිසයි පැහැදිලා බුදුදහම වැළඳ අරගෙන එයාලා පැවිදි වුණා. පැවිදි වෙලා එයාලගේ ජටාවක් බැඳලා ඉන්නවනේ ඔළුවේ. ඒ ජටාව එතකොට ඒ ගඟේ පා කරලා හැරිලා. එතකොට ඊගාවට නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඉන්නමනේ. එයාලා හිතුවේ අපේ අයියට මොකක් හරි කරදරයක් වෙලා කියලා. උරුවේල කාශ්‍යප කියන අයියට ඔය ජටා ටික එයාලගේ පා වෙලා එනවා දැක්ක. අයියට මොනවා හරි අයියාගේ පිරිසටයි කරදරයක් වෙලා කියලා එයාලා ගම දිගේ ඉහළට ආවා. අයියට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට දැක්කවන්න අයියයි අර පිරිසයි පැවිදි වෙලා ඉන්නවා. ඊට පස්සේ මෙයාලා බාල සහේරෝනේ අර 300ක් පිරිසයි 200ක් පිරිසයි එක්ක සියලුම අය මහාන බවට පත් වුණා. එතකොට එතන කීයක් හිටියද? පිරිස 1000ක් හිටියා. කාශ්‍යපලනේ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන පිරිස එතකොට ඔක්කොම පැවිදි භූමියට ඇතුළත් වුණා. එයාලා එතකොට ඔක්කොම 1000ක් හිටියා. මෙන්න මේ කාලේ ඔන්න අපිට සුවිශේෂී සිදුවීමක් වුණා. මොකක්ද බලමු අපේ ලංකාවට වෙච්ච සුවිශේෂී සිදුවීම. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගිහින් තිබ්බේ. තේරුණානේ? ඊට පස්සේ මාස 9 ගියාට පස්සේ දරුවනේ මේ දුරුතු 14ක පොය උදා වුණා. බුදුහාමුදුරන්ගේ දිනචර්යාවේ එක සුවිශේෂී සිදුවීමක් තිබ්බා. අලුයම කියන වෙලාවේ කාටද මම පිහිට වෙන්නේ මෙන්න මේ වෙලාවේ කියලා බුදු ඇසින් බලනවා. ඒ බුදු කෙනෙක්ට බලන්න පුළුවන් එහෙම. කවුරු හරි කරදරයකටපත් වෙලා තියෙනවා නම් අන්න එතන ගිහින් බුදුහාමුදුරන්ට පිහිට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මේ දවසේ බැලුවා මම අද කාටද පිහිට වෙන්නේ කියලා. අන්න එතකොට දැක්කා අපේ ලංකාවේ මෙන්න මේ යක්ෂ ගෝත්‍රිකයෝ දෙපිරිසක් අතර ගැටුමක් සටනක් ඇති වෙලා තියෙනවා. ඒතර අපේ ලංකාවේ ඉඳලා තියෙන යක්ෂ හා නාග ගෝත්‍රිකයෝ කියලා පිරිස. ඒ කියන්නේ යක්කුයි නාගයෝ නෙමෙයි දරුවනේ. ඒ නම් වලින් හඳින්නකෝ අර කැලෑපත් ජීවිතයක් ගත කරපු මිනිස්සු ඉඳලා තියෙනවා. එයාලා අතර ඔය වැද්දෝ වගේ වැද්දන්ටත් වැඩිය ඉන්නේ වැඩි මිනිස්සුන්ටත් වැඩිය ටිකක් පල්ලෙහාට ඇත්තේ. දැන් එයාලා දිනුනනේ අර රෙඩින්ස් රතු ඉන්දියානුවන් කියලා හැම ඉන්නේ
අන්න ඒ වගේ අය අපේ රටෙත් ඒ වගේ ගෝත්‍රිකයෝ ඉඳලා තියෙනවා. ඒ දෙගොල්ලෝ අතර ඔන්න ගැටුමක් ඇතිලා බුදුහාඳුරුවෝ මේක බුදු ඇසින් දකිනවා. අන්න බුදුරජාණන් වහන්සේ එතකොට මෙන්න මේ දවසේ ලංකාවේ මහියංගණයට වඩිනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ එතකොට ප්‍රථම ලංකා ගමනේ සිදුුනේ මහියංගණයට. එතකොට මේ යක්ෂයාගේ ගැටුම නවත්තන්න තමයි පැමිණියේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගියපුවම අවුරුද්දක් යන්නත් කලින් ලංකාවට වැඩියා. ඒක ඉතින් අපිට සුවිශේෂී සිදුවීමක් නේද? ඒකනේ අපි මහියංගන චෛත්‍යය වඳින්න එහෙම යන්නේ. එතකොට මෙන්න මේ සුමන සමන් දෙවියෝ ඇතුළු පිරිස ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා කේස දාතුමුටක් බුදුහාමුදුරුවෝ මේ සුමන සමන් දෙවියන්ටයි පිරිසට පූජා කරා. අන්න ඒක තැන්පත් කරලා තමයි දරුවනේ දැන් අපි ඔය වඳින්න යන මහියංගන චෛත්‍යය සාදලා තියෙන්නේ. තේරුණානේ? එතකොට ඒ කාලේ ඉඳලාම ඔය චෛත්‍ය සුවිශේෂී වෙන්නේ අන්න ඒ නිසා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ මහියංගනයට පැමිණලා යක්ෂයාගේ ප්‍රශ්නේ විසඳලා නැවත ඔන්න ආපහු පහරද වඩින්නේ උරුවේදනාවටම වැඩම කරා. එතකොට මෙන්න ඔයාලට මතකනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සරෝම අර හිස මුඩු කරලා පැවිදි වෙලා පිරිසුදා වැඩි නේද? අර අපේ බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය කරන මේ පැත්තෙන් එතකොට බිම්බිසාර රජතුමා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරා බුද්ධත්වයට පත් වෙනම තමයි රාජ්‍යයට වඩින්න කියලා. අනේ දරුවනේ බුදුහාමුදුරුවෝ තමන්ගේ මේ දහසක් සිය ශ්‍රාවකයන් සමග මෙන්න මේ රජගහ නුවරට වැඩම කරා. එතකොට මෙන්න මේ තල් වනයේක තමයි වැඩම ඉඳලා තියෙන්නේ. අර තල් ගහ දැකලා දින ඉන්දියාවෙත් අපේ වගේම පරිසරයක් තියෙන්නේ. අන්න තල් ගස් ගොඩාක් තියෙන වනයේක තමයි වැඩ හිඳලා තියෙන්නේ. එතකොට ඔන්න අපේ බිම්බිසාර රජතුමාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා. ඊට පස්සේ බිම්බිසාර රජතුමායි පිරිසයි ඇවිල්ලා ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙලා ඔන්න එතකොට උපාසකත්වයට පත් වුණා බුදු සසුනේ පළමුවෙන්ම සෝවාන් වෙලා උපාසකයා බවට පළමුවෙන්ම පත් වුණේ කවුද දරුවනේ? ඒ කියන්නේ සෝවාන් වූ පළමු රජතුමා කවුද කියලා අහුවොත් කවුද එතකොට? බිම්බිසාර රජතුමා. තේරුණානේ? බිම්බිසාර රජතුමා තමයි පළමුවෙන්ම සෝවාන් ඵලයටපත් වුණ රජතුමා. ඒ වගේම තව දෙයක් මෙතන සිද්ධ වුණා. බිම්බිසාර රජතුමාට හරි සතුටුයි. මොකද බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩම කරවගත්තා, ඇසුරු කරා, එතකොට බණ ඇහුවා, ධර්මය අවබෝධ කරගත්තා. මෙයාගේ බලාපොරොත්තු පහක් ඉෂ්ට වුණා. අන්න අවදා බුදුහාමුදුරන්ට දානයට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට වේළුවනාරාමයේ පූජා කරා. එතකන් ආරාම පූජාවක් බුද්ධ ශාසනයේ සිද්ධ වෙලා තිබෙන්නේ නැහැ. එතකොට පළවෙනි ආරාම පූජාව මොකක්ද දරුවනේ? වේළුවනාරාම. මතක තියාගන්න ඕනේ හැමදාටම පළමුවෙන්ම බුදු සසුනට පූජා කරපු ආරාමයේ පූජා කරේ බිම්බිසාර රජතුමා. ඒකේ නම තමයි එතකොට වේළුවනාරාමය. තේරුණානේ? එතකොට මේ පින් බලාපොරොත්තුෙන් මේ බිම්බිසාර රජතුමාගේ ඥාති පිරිසක් හිටියා ප්‍රේතයෝ වෙලා. අන්න එයාලට පින් අනුමෝදන් කිරීමත් මෙන්න මෙතනදී කරා. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරා සූත්‍රයක් තිරෝකුඩ්ඩ කියන සූත්‍රය. ඒකත් ඔයාලගේ පොතේ වැදගත් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඒවත් මතක තියාගන්න ඕනේ වාර විභාගයකට අහනවා. බිම්බිසාර රජතුමාගේ ඥාති පිරිසට පින් අනුමෝදන් කරන්න. ඒ කියන්නේ ප්‍රේතයෝ වෙලා හිටිය ඥාති පිරිසක් එයාලට පින් අනුමෝදන් කරන්න තමයි මෙන්න මේ තිරෝකුඩ්ඩ කියන සූත්‍රය දේශනා කරේ. ඔන්න ඒතකොට සුවිශේෂී සිදුවීම් ගොඩක් මේ අවස්ථාවේ අපි කතා කරා. පළවෙනියට ලංකාවට වැඩම කරා. ඒ වගේම බිම්බිසාර රජතුමා ඉන්න රජගහ නුවරට වැඩම කරා. පළවෙනි ආරාම පූජාව සිද්ධ වුණා. ඊට පස්සේ දරුවනේ තවත් කතා කරන්න මේ සංඝ ශාසනයේ ඇතුළු වෙච්ච පිරිස ගැන මේ පළවෙනි පාඩමේ මම කිව්වේ දිග පාඩමක් කියලා. ඒ වගේම මතක තියාගන්න කරුණු ගොඩක් තියෙනවා. හැමදාම බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ විභාගෙට ලියනකොට මේ අහන කරුණු මේකේ තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්නත් ඕන. මෙතනදී සංජය කියලා පිරිවැජියෙක් හිටියා. මේ පිරිවැජියා එක එක ගුරුවරු ඒ කාලේ හිටියා. ඒ කියන්නේ නොයෙකුත් වෘත්ත දරාගෙන, පාල දරාගෙන, ඒ කියන්නේ ආලකේකවත් දිනු කරගෙන
ගුරු තමන් ගුරුවරු වෙලා ශිෂ්‍යයෝ තියාගෙන ඒවා උගන්වන්න හිටියා. මේ සංජය පිරිවැජියා ගාව තමයි උපතිස්ස කෝලිත කියන දෙදෙනා හිටියේ. ආලා දන්නවා අහලා තියෙන උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියලා. මෙයාලා පැවිදි වුණාට මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජය පිරිවැජියා ගාව හිටියාට තමන් හොයන විමුක්තිය යාලා ගාව නෑ කියලා හිතලා මේ දෙන්න කතා වුණා අපි විමුක්තිය හොයාගෙන යමු කියලා. අන්න එතකොට මේ වෙලාවේ උපතිස්සට හම්බ වෙනවා අස්සජි මහරහතන් වහන්සේ. ඒ අස්සජි මහරහතන් වහන්සේ ඔස්සේ ඇවිත් උපතිස්ස කෝලිත ඔන්න බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා. එතකොට කවුද මේ දෙන්න? උපතිස්ස කෝලිත කියන්නේ සැරියුත් මුගලන්. උපතිස්ස කියන්නේ සැරියුත්, කෝලිත කියන්නේ මුගලන්. මේ දෙන්න සුවිශේෂී දෙන්නෙක් නේද? මේ දෙන්න තමයි දරුවනේ මේ 259කුත් එක්ක ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. අන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පළවෙනි වසරේදී ප්‍රථම සංඝ සන්නිපාතේ නම් මහා සමුළුවක්. ඒ කියන්නේ සංඝයා වහන්සේලා දැන් අපි එකතු වෙලා රැස්වීමක් කියන්නේ අන්න ඒ වගේ සංඝයා වහන්සේලා එකතු වෙලා පළවෙනි රැස්වීම තිබ්බා පළවෙනි වර්ෂයේ බුද්ධත්වයෙන්. අන්න එදා දරුවනේ මෙන්න මේ සැරියුත් මුගලන් කියන දෙදෙනා තනතුර බාර දුන්නා. මොකක්ද? බුදු සසුනේ අග සහෝදරයන් ප්‍රථම අග්‍ර ශ්‍රාවක දෙදෙනා බවට පත් වුණා. මෙන්න මේ සැරියුත් මුගලන්. ඊට පස්සේ අපි කතා කරා මේ සිද්ධාර්ථ කුමරු මේ සංඝ සමාජයේ දැන් පිළිට වෙගෙන එනවා දරුවනේ වැඩි වෙගෙන එනවා. ඔන්න සුද්ධෝදන රජතුමා නමුත් තාම බුදුහාමුදුරන් කිඹුල්වත් පුරයට වැඩම කරගන්න බැරි වුණා දරුවනේ. නමුත් සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතා ගිහිගේ අවුරුදු 29 දී ගිහිගේ හැරගියානේ. එදා ඉඳලා මෙයා ගැන සෙවිල්ලෙන් හිටියේ. ඔන්න දැන් දැනගත්තා මේ විදිහට බුද්ධත්වයට පත් වුණා. සංඝ සමාජයේ පිටවල මෙහෙම සුවිශේෂී මෙහෙයක් කරනවා කියලා. එතකොට සුද්ධෝදන රජතුමාට වුණා තමන්ගේ පුතා බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ මේ කිඹුල්වත් පුරයට වැඩමවා ගන්න. අනේ ඒ නිසා රාජපුරුෂයෝ ඇමතියෙක් කැවුවා 1000ක පිරිසක් සමග. ඒ ඇමති ඔන්නේ 1000ක් එක්ක ගිහිල්ලා මොකද වුනේ? පැවිදි වුණා. අර කාරණාව කියන්න අමතක වුණා. ඔන්න ඔය විදිහට 10 දෙනෙක් කැවුවා. මොකද උනේ? ඒ කියන්නේ කණ්ඩායම් 9ක් කැවුවා. ඒ කියන්නේ ඇමති කෙනෙකුයි 1000ක් පිරිසක් ඉන්න කණ්ඩායම් 9ක් කැවුවා. කොහොම කියලා එතකොට? 9000ක් පිරිස ඔන්න බුදු සසුනට මේ වෙලාවේ කිඹුල්වත් පුරෙන් ඇතුළත් වුණා. අන්තිමේට මොකද කරේ? මේක හරියන්නේ නැහනේ. පණිවිඩේ යන්නෙම නැහැ බුදුරජාණන් වහන්සේට මේ සුද්ධෝදන රජතුමා දුන්න පණිවිඩේ ආරංචි වෙන්නෙම නැහැ. අන්තිමේට ඒ බුදුරජාණන් වහන්සේ උපන් දවසේම ඉපදුණු ඇමති කෙනෙක් හිටියා කාළුදායි කියලා. එයාට ඔන්න කිව්වා මේ පණිවිඩය ගිහින් බුදුරජාණන් වහන්සේට කියන්න කියලා. මෙයා කිව්වේ මොකද දරුවනේ? රජතුමනි මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම මේ කටයුත්ත ඉෂ්ට කරන්න කියලා. ඔන්න කියා කාළුදායි. කාළුදායිගේ තව 1000ක් අරගෙන දරුවනේ මෙයාලත් මහණ වුණා. කිඹුල්වත් පුරෙන් එතකොට පිරිස 10000ක් මහණ වුණේ ඇතුළත් වුණා. ඊට පස්සේ මහණ වෙලා හැබැයි කාළුදායි යමති අර සුද්ධෝදන රජතුමාගේ පොරොන්දු ඉෂ්ට කරන්න තීරණය කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කිව්වා මේ රජගහ නුවර ඉඳලා කිඹුල්වත් නුවරට තියෙන මාර්ගය පිළිබඳ විචිත්‍ර වර්ණනාවක් කරලා ගාථා 60කින් මේ වර්ණනාව කරලා ඔන්න කිඹුල්වත් පුරයට වඩින්න කියලා මෙයා කිව්වා. කාළුදායි ඇමතිය අමතක කරේ නැහැ සුද්ධෝදන රජතුමා කියපු දේ. ඊට පස්සේ දරුවනේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා පිරිස වැඩම කරන්න ගත්ත කොහාටද? කිඹුල්වත් පුරයට. තේරුණානේ? කිඹුල්වත් පුරයට වැඩම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා දැන් කාලයක් තමන්ගේ පුතා එනවා බලාගෙන හිටියා. කිඹුල්වත් පුරයට පැමිණින් මේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා තමන්ගේ පියාට ඒ පිරිසට යහපතක් සිද්ධ වෙනවා මම වඩින්න ඕන කියලා. එතකොට රහතන් වහන්සේලා 21359ක් අරගෙන තමයි මෙන්න මේ කිඹුල්වත් පුරයට වැඩම කරේ. එතකොට මෙන්න මේතනට තමයි වෙසක් පුර 15ක බොහෝ දිනක තමයි කිඹුල්වත් පුරයට වැඩම කරේ. ඔතනින් තමයි පාඩම අවසන් වෙන්නේ. බලන්න දිග පාඩම ගොඩාක් කරුණු තිබ්බ මතක තියාගන්න. ඒතකොට ඔයාලා ඒ කරුණු හැම දෙයක්ම මතක තියාගන්න ඕනේ. මම පාඩමට කලින් ඔයාලට නිබන්ධනයක් දැම්මා.
මේ තියෙන නිබන්ධනේ මම හිතනවා ඔයාලා ගාව ඇති කියලා. අපි දැන් මේක සම්පූර්ණ කරගෙන යන්නේ නැති අය මොකද දන්නවද කරන්න ඕනේ? print out කරගන්න බැරි වෙච්ච අය මම සාමාන්‍යයෙන් මේක කලින් දවසේ දානවා. හැමදාම පන්ති කරන්න කලින් දවසේ දානවා. එතකොට ඔයාලා ඒක සම්පූර්ණ කරගෙන පොතේ ලියා ගන්න. print out කරගන්න බැරි අය පොතේ ලියා ගන්න. අන්න එතකොට ඔයාලට ඒක පොතක ලියාගත්තාම ෂෝට් නෝට් එකක් වගේ මේක සිද්ධ වෙනවා. එතකොට හැමදාටම මේ පොතේ නෝට් එක විදිහට මේක තියාගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක සම්පූර්ණ කරන්න පටන් ගන්නවා. පළවෙනි නිබන්ධනය අපි සම්පූර්ණ කරමු. ටීචර් අපිට දාලා තිබුණ නෑනේ. ටීචර් අපිට ඔය මේ පොතේ වැටලා තිබුණ නෑ ටීචර්. ටීචර් අපිට වැටලා තිබෙන්නේ නෑ. ටීචර් අපටත් WhatsApp එකේ වැදලා තිබුණා. හරි ඔයාලා group එකට දාන්න මේ පළවෙනි පාඩමේ පළවෙනි නිබන්ධනය. අද දැන් මේ පන්ති වරුණාම දාන්නම්. මම කතා කරන ඒවා මතක තියාගෙන ඉඳලා සම්පූර්ණ කරන්න. හැබැයි අනිත් දවසේ පන්තියට එනකොට කලින් දවසේ ඔයාලට නිබන්ධනේ දෙන්න හම්බෙච්ච නැති අය මැසේජ් එකකින් හරි මගේ නිබන්ධනේ ඉල්ලන්න ඕනේ. කලින් දවස් හරි ඊට කලින් දවසකට හරි දාන්න. එතකොට ඒක print out එකක් අරගෙන හරි පොතේ ලියාගෙන හරි තමයි දෙවෙනි දවසේ දෙවෙනි පාඩමට එන්න ඕනේ. අදට අපි හැමෝටම දැන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ගොඩාක් ඉන්නවා. ඒතකොට නිබන්ධනේ දැකපු හැටි අය ඉන්නවා. එතකොට මම මේ පාඩම ඉවර වෙලා ගෲප් එකට දාන නිබන්ධනේ ඔයාලා නිබන්ධනේ අරගෙන සම්පූර්ණ කරගන්න පොතට ලියන්න නැත්නම් print out කරගන්න ලේසියිද පොතට ලියා ගන්න මම අද අලුතින් join වුණේ. එතකොට අපි දැන් මේක සාකච්ඡා කරමු නිබන්ධනේ සාකච්ඡා කරනවා ටික. එතකොට ඒක ඔයාලා මතක තියාගෙන නිබන්ධනේ සම්පූර්ණ කරගන්න ඕනේ පන්තියෙන් පස්සේ ගෲප් එකට දානවා නිබන්ධනේ. ටීචර් ගෲප් එකට ඇඩ් ඔව් ඔයාලා ගන්න දැන් අලුත් දවසේ ඉඳන් ගොඩක් අය අලුතෙන් ඉන්න නිසා දරුවෝ ඔක්කොම ඇඩ් කරගෙන නිබන්ධනේ ගෲප් එකට දාන්න. කාට හරි නැති වුණොත් නිබන්ධනේ මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට දැන් නම්බර් එකක් දෙන්නම්. එතකොට ඒකට දාන්න. අපි නිබන්ධනේ දැන් ටිකක් සාකච්ඡා කරමු. ඒක අහගෙන ඉඳලා ඊට පස්සේ නිබන්ධනේ ගොඩක් අයට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ලබන සතියේ නිබන්ධනේ පළවෙනි පාඩමේ නිබන්ධනේ ටිකක් කතා කරලා දෙවෙනි පාඩමට යමු. අද මේ විදිහට සම්බන්ධ වෙමු. නැත්තම් නිබන්ධනේ නෑනේ ගොඩක් අයට නේද? ඒක දැම්මද? ඇඩ් වෙන්නේ කොහොමද? කතා කරන්නේ එතකොට දරුවනේ මෙන්න මේ නිබන්ධනේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මොන පොහෝ දිනකද කියලා තමයි අහන්නේ. වැඩ පන්ති වරන්න කියවද බෑ? මම පන්තිය පැයයි කරන්නේ 6ට ඉවර වෙනවා. 6ට ඉවර වෙනවා. හරිද? අර අපි බලමු පළවෙනි එක තියෙන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ කුමන පොහෝ දිනකද? වෙසක් පොහෝ දිනකනේ. කී ඔක්තරක් පාරක් සත්සතියක් ගත කරා කියන එක ඊගාවට ලියන්න ඕනේ. ඒ කියන්නේ ඊගාවට හිස්තැන් පුරවන්න කියලා එකක් දීලා තියෙනවා මම. ඒකේ තියෙන්නේ ගාථාව සම්පූර්ණ කරන්න. දැන් අපි කතා කරේ ඔය තියෙනවා ස්ක්‍රීන් එකේ පේන අය බලා ගන්න නිබන්ධනේ. එතකොට ඒකේ අපි සත්සතිය වඳින ගාථාව සම්පූර්ණ කරලා ලියන්න ඕනේ. පඨමන් බෝධිපල්ලංකං ဒုတိယං ච අනිමිසං තතියං චක්කමනං සෙට්ටම් මේ ගාථාව සම්පූර්ණ කරන්න දරුවනේ. ඊගාවට අපි යමු බුදුහාමුදුරුවෝ පළමුව සතිය ගත කරේ කොහෙද? ශ්‍රී මහා බෝධීන් වහන්සේ කොහොමද නේද? ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මුල වැට. ඊට පස්සේ පළවෙනි සතියේදී සිද්ධ කරා පටිච්ච සමුප්පාදය මෙනෙහි කරපු එක සහ යමක මහා ප්‍රාතිහාර්යය පාපු එක. දෙවෙනි සතියේදී අනිත්‍ය ලෝචන පූජාව පැවැත්වුවා නේද? ඊට පස්සේ තුන්වෙනි සතියේදී සක්මන් කරා නිසරවචන පූජාවයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ අතර රුවන් සක්මන කියලාත් එක්ක හඳුන්වනවා. ටීචර් බෝඩ් එකේ ලියන්නකෝ. ඔව් දැන් අද අපිට මම ගොඩක් ලිව්වේ නැති දරුවනේ ගොඩක් අයට නැති නිසා එතකොට පළවෙනි එකේ ඉඳලා අපි පළවෙනි නිබන්ධනේ පළවෙනි එකට එන්නේ වෙසක් නේද? වෙසක් කියලා සම්පූර්ණ කරනවා. වෙසක් පුන් පොහෝ දිනක.
මෙන්න මේ නම්බර් එකට ඔයාලා මගේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න වෙනව නේද? 077 168 195. එතකොට ඔයාලට දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හැමදාම නිබන්ධනයක් දානවා. පන්තිය පටන් ගන්න කලින් දවසේ හරි ඊටත් කලින් දවසේ හරි දවස් දෙකකට කලින් වලට ඕන දවස් දෙකකට කලින් දානවා. අනේ ඒ නිසා මේ නම්බර එක ලියා ගන්න දරුවනේ. දැන් අද ගොඩක් අය ප්‍රශ්නේ නිබන්ධනේ නැති නිසා අපි තියෙන අයට මේක දැන් සාකච්ඡා කරගෙන යමු පුළුවන් තරම් වෙලාව තියෙනකම්. පළවෙනි එක ලියන්න වෙසක් පොහෝ දිනක කියලා. ඊට පස්සේ සතියක් කියන එක. සතිය නේද? දෙන සම්පූර්ණ කරගන්න සතිය කියලා. ඊට පස්සේ අපි කතා කරා ඔන්න ගාථාව සම්පූර්ණ කරන්න. ඒක පාඩමේ පොතේ තියෙන එක ඔයාලා බලාගෙන අඩු හිස්තැන පුරව ගන්න දරුවනේ. පටමන් බෝධි පල්ලම්ම අනිමිසං ඒක. හරිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පළමු සතිය කොහෙද ගත කරේ? ටීචර් දෙවෙනි එකට මොකක්ද දෙන්නේ? සතිය කියන එක. සතිය. ටීචර් පළවෙනි එකට වෙසක් පුන් පොහෝ දිනකනේ. ඔව් පළවෙනි එකට වෙසක් පුන් පොහෝ දිනක. ටීචර් ස්ක්‍රීන් එකේ පල්ලෙහාට ගන්නකෝ. බුදුරජාණන් වහන්සේ පළමු සතියේකට මොකද ටීචර්න්නේ? ඔව් ටිකක් යටට. පළවෙනි සතියේද ලියා ගන්න වෙසක් පුන් පොහෝ දිනක කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි සතියේද සතිය කියන එක. තුන්වෙනි එක පොතේ ගාථාව තියෙනවා ඒක බලාගෙන සම්පූර්ණ කරගන්න. ඒක පන්තියෙන් පස්සේ කරන්න නැත්නම් කාලය මදි අපිට. ඊට පස්සේ ඊගාවට අපි සතිය ගැන ස්ක්‍රීන් එක බලන්න දුවලා නිබන්ධනේ නැති අය ස්ක්‍රීන් එක බලාගෙන ඒ හිස්තැන විතර සම්පූර්ණ කරගන්න. මම නිබන්ධනේ දැන් ක්ලාස් එකෙන් පස්සේ දානවා. අන්න එතකොට නිබන්ධනේ අරගෙන ඔයාලා පොතක ලියාගෙන හරි හිස්තැනේ කියන එක. ඒ කියන්නේ ඔයාලා දැන් මම මේක එක කියලා දාලා තියෙන්නේ. ඒතකොට ඊගාව. ඒ කියන්නේ ගාථාවෙන් පස්සේ එක කියලා තියෙන තැනට ජය ශ්‍රී මහා